මේ සක්කාය දිට්ඨියේ ප්‍රභේද පිළිබඳව සාකච්ඡා කරලා ඒ සම්බන්ධ සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේදී භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සක්කාය දිට්ඨියට ආකාර 20ක් තියෙනවා. එය ප්‍රධාන වශයෙන් පංචස්කන්ධය මුල් කරගෙන තියෙන නිසා රූපස්කන්ධය සම්බන්ධයෙන් ආකාර 4කුත්, වේදනාස්කන්ධය සම්බන්ධයෙන් ආකාර 4කුත්, සංඥාස්කන්ධය සම්බන්ධයෙන් ආකාර 4කුත්, සංස්කාරස්කන්ධය සම්බන්ධයෙන් ආකාර 4කුත්, විඥානස්කන්ධය සම්බන්ධයෙන් ආකාර 4කුත් මේ 20 ආකාරයට අයත් වෙනවා. මේ රූපය තමන්ගේ ආත්මය හැටියට සලකන විදි මොනවද? එහෙම නැත්නම් රූපේ උපාදාන කරගෙන ඉන්න විදි මොනවද කියලා. රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියන්නේ රූපය තමන්ගේ ආත්මයයි සලකයි කියන එකයි. මේ තමයි පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය රූපවන්තං වා අත්තානං ආත්මය රූපවත් කියන එක. තුන්වෙනි ක්‍රමය අත්තනිවා රූපං ආත්මයෙහි රූපයක් තියෙනවා. හතරවෙනි ක්‍රමය රූපස්මින් වා අත්තානං රූපේහි ආත්මයක් තියෙනවා. අපි මෙහි පැහැදිලි කිරීම බලමු. එහෙම නැත්නම් මේ ක්‍රමයට විතරක් ඉගෙන ගත්තාම සියල්ලම එකට පැටලෙනවා. මේ පළවෙනි ක්‍රමය භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ පඨවි කසීනය දියුණු කරන ඍෂිවරයෙකුට හිතෙනවා මේ පඨවි කසීනයක් තියෙනවා නම් යම්කිසි යම් පඨවි කසීනං සෝ අහං ඒ මම යෝ අහං යම් මම කියලා කෙනෙක් නැත්නම් මම කියලා දෙයක් තියෙනවා නම් කෙනෙක් ඉන්නවා නම් තං පඨවි කසීනං මේ තමයි පළවෙනි සිතුවිල්ල. ඉතින් එය භාගතුන් වහන්සේ උදාහරණයක් සහිතව දේශනා කරනවා. මේ පහනක දැල්ල සහ වර්ණය. පහන් දැල්ලේ ඒ පහන් දැල්ලත් ඒ දැල්ලේ වර්ණයත් කියන දෙක. දැල්ලම තමයි වර්ණය, වර්ණයම තමයි දැල්ල. වෙන් කරන්න අමාරුයි. එනිසා මේ පළවෙනි මිත්‍යා දෘෂ්ටිය ගන්නේ මේ දැල්ලත් වර්ණයත් දෙකක් නොවන හැටියට හිතලා අද්වයන් සමනුපස්සති කියන්නේ අද්වයන් කියලා කියන්නේ දෙකක් නෙමෙයි එකක්. දැල්ලත් ඒකමයි වර්ණයත් ඒකමයි. පහනක් පත්තු වෙන විට දැල්ලක් තියෙනවා නම් එයමයි වර්ණය, වර්ණයක් තියෙනවා නම් එයමයි දැල්ල. ඒක තමයි රූපය ආත්මය හැටියට ගන්නවා. මේ ශරීරය ආත්මය හැටියට ගන්නවා කියන්නේ සම්පූර්ණ ශරීරයම තමන්ගේ ආත්මය හැටියට ਸਰව සම්පූර්ණයෙන් සමාන කරලා ගන්නවට. මේ තමයි පළවෙනි ආත්ම දෘෂ්ටිය ඇතිවන හැටි. ඉතින් එතනදී වැදගත් කරුණක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. තවත් මෙතන කරුණක් ඉස්මතු කරලා මේ ශරීරයයි ආත්මයයි එකක් කියන දෘෂ්ටිය වෙන එකක්. ඒ දෘෂ්ටියට හේතු වන කරුණ වෙන එකක්. ඒ දෙක එකක් නෙමෙයි කියලා. ඒක ගැඹුරු කරුණක් අපි ඉදිරියේදී ගැන සාකච්ඡා කරමු. මේ විදිහට තමයි ප්‍රථමයෙන්ම මේ රූපය හේතු කරගෙන ආත්ම දෘෂ්ටියක් ඇති වෙන්නේ. අයං පඨමා රූපවත්තුකා අත්තානු දිට්ඨි කියලා කියන්නේ ඒකයි. ඒ විදිහටම ආපෝ කසීනේ, තේජෝ කසීනේ, වායෝ කසීනේ ආදී කසීන වර්ග සියල්ලන්ම භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ ඊට ගැඹුරු මට්ටමින් කරලා තියෙන්නේ මොකද මේ බල සහිත හිත දියුණු සමතය දියුණු කරපු ඍෂිවරයෙකුට ඇති වෙන නැත්නම් ධානලාභියෙකුට ඇති වෙන ආත්ම දෘෂ්ටිය. ඒ පළවෙනි ආකාරය මේ.
දෙවෙනි ආකාරය තමයි ආත්මය රූපවත්. දැන් පළවෙනි එකේදී අපි හිතුවේ පළවෙනි දෘෂ්ටියේදී හිතුවේ රූපයමයි ආත්මය. ඒ කියන්නේ මේ ඇඟමයි මම. මේ ඇඟෙන් වෙන් කරන්න බෑ මාව කියන කාරණාව තමයි එතන තියෙන්නේ. ඒ කියන්නේ දැල්ල කියලා කියන්නේ මොකද්ද? වර්ණය කියන්නේත් ඒකමයි. වර්ණය කියන්නේ මොකද්ද? දැල්ල කියන්නේත් ඒකමයි. ඒක වෙන් කරන්න බෑ. ඒ වගේ මේ ශරීරය තමයි මම කියලා කියන්නේ. නැත්නම් මගේ ආත්මය කියලා කියන්නේ. මගේ ආත්මය ශරීරයෙන් වෙන් කරන්න බෑ කියන පළවෙනි දෘෂ්ටිය. මේ දෙවෙනි එකේදී මේ රූපය පිළිබඳ උපාදානයක් තිබුණට මෙහිදී ආත්මය හැටියට සලකන්නේ රූපය නෙමෙයි, ඇඟ නෙමෙයි. සමහර පුද්ගලයෙක් වේදනාව තමන්ගේ ආත්මය කියලා හිතනවා. නැත්නම් සංඥාව තමන්ගේ ආත්මය කියලා හිතනවා. නැත්නම් සංස්කාර, නැත්නම් විඥාන කියන්නේ තමන්ගේ සිත හරි ආත්මය කියලා හිතනවා. හිතනවා එහෙම තියෙන අපි તો විඥානය කියලා. සිත තමයි ආත්මය. මගේ සිත තමයි මගේ ආත්මය. හැබැයි මගේ සිත රූපවත්. ඒ කියන්නේ හැඩයක් තියෙනවා සිතට. ඉතින් එතනදී ඒ දෘෂ්ටි ඇති වෙන්නේ කොහොමද? අයංකෝ මේ අත්තා. මේ ආත්මය තියෙනවා. මොන වගේද? මේ වේදනාව කියන්නේ තමන්ගේ ආත්මය. ඒ කියන්නේ තමන් විඳිනවා නම් යම් විඳීමක් ඒ තමයි තමන් කියලා කියන්නේ. තමන්ගේ ආත්මය කියලා කියන්නේ. එහෙම නැත්නම් සංඥාව ආත්මය කියලා කියන්නේ තමන්ගේ දැනුමක් තියෙනවා නම් මේ දැනුම තමයි තමන්. සංස්කාරය කියලා කියන්නේ තමන් කරපු පින්පව. එහෙම නැත්නම් තමන්ගේ චේතනාවක් තියෙනවා. දැන් මම හොඳ මිනිහෙක් වෙනවා කියලා චේතනාවක් තියෙනවා. ඒ චේතනාවම තමයි ආත්මය. කිනකම සංස්කාර කියලා කියන්නේ. සිත කියලා කියන්නේ තමන්ගේ සිතම ආත්මය කියලා ගන්නවා. හැබැයි ඒ වේදනාව හෝ සංඥාව හෝ සංස්කාර හෝ විඥාණය වලට රූපයක් තියෙනවා. රූපය මොකද්ද? රූපයක් කියලා කියන්නේ හැඩයක් තියෙනවා. එතන උදාහරණයක් දෙනවා. මේ රුකක් තියෙනවා. අයං රුක්ඛෝ. අයං ඡායා. මෙහි හේවණල්ලක් තියෙනවා. දැන් මේ රුකක් තියෙනවා. මේ ඡායාවක් තියෙනවා. දැන් රුක්ෂයක ඡායාව තියෙන්නේ කොහොමද? රුක්ෂය තුලද තියෙන්නේ? රුක්ෂයට ගෑවිලාද තියෙන්නේ? රුක්ෂයට එක තැනකින් සම්බන්ධ වෙලා තමයි ඡායාව තියෙන්නේ. රුක්ෂය තුල නෙමෙයි තියෙන්නේ. රුක්ෂය වටේටත් නෙමෙයි තියෙන්නේ. රුක්ෂයයි ඡායාවයි වෙන වෙනම තියෙන්නේ. හැබැයි එක තැනකින් සම්බන්ධයි. අන්න ඒ විදිහට මගේ සිත තියෙනවා. ඒ සිත රූපයට යම් ආකාරයකින් එක තැනකින් සම්බන්ධයි. එහෙම නැත්නම් මගේ වේදනාව තියෙනවා. වේදනාව තමයි ආත්මය. වේදනාව කියන්නේ මට. ඒ වේදනාව එක්තරා විදිහකින් රූපවත් කියලා හිතනවා. එතකොට මේ රූපය සම්බන්ධ වුණාට මේ මිත්‍යා දෘෂ්ටි පළවෙනි 4 පළවෙනි මිත්‍යා දෘෂ්ටියේදී විතරයි පළවෙනි ආත්ම දෘෂ්ටියේදී විතරයි රූපයම තමන්ගේ ආත්මය හැටියට හිතන්නේ. මේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආත්ම දෘෂ්ටීන් වලදී ඒ රූපය තමන් කියලා හිතන්නේ නැහැ. ඊතුරු ස්කන්ධ හතර තමන් කියලා හිතන්නේ. ස්කන්ධ හතරෙන් එකක් හෝ කීපයක් තමන් කියලා හිතනවා. නමුත් ඒ වේදනාව හෝ සංඥාව හෝ සංස්කාරය හෝ විඥානය හෝ රූපවත් කියලා හිතනවා. රූපයට සම්බන්ධයි. ඒ කියන්නේ රූපවත් හැඩයක් තියෙනවා කියලා හිතනවා. ගසක් තියෙනවා නම් ගස ළඟ ඡායාවක් තියෙනවා නම් මේ තියෙන්නේ ගස මේ තියෙන්නේ ඡායාව කියලා දෙකක් හැටියට දකිනවා. දැන් කලින් අපි මේ පහන් දැල්ලක දෙකක් දැක්කේ නැහැ. යම් වර්ණයක් තියෙනවා නම් එයමයි දැල්ල. යම් දැල්ලක් තියෙනවා නම් එයමයි වර්ණය කියලා වෙන් කරන්න බැරි අවස්ථාවක් කිව්වේ. මෙතන තියෙන්නේ වෙන් කරන්න පුළුවන්. වෙන් කරනවා කියුවට වෙනම හඳුනා ගන්න පුළුවන්. දෙක වෙන් ඈඩ් කරන්න බෑ. එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මගේ හිත තමයි මගේ ආත්මය. නමුත් මේ හිතත් එක්ක ඇඟ බැඳිලා තියෙන. කියන්නේ හිතට හැඩයක් තියෙනවා. නැත්නම් හිත රූපයත් එක්ක සම්බන්ධයි. නැත්නම් හිත රූපවත්. විඥාණය රූපවන්තයි කියලා කියන්නේ රූපවත් කියන එකයි. මෙන්න මේක තමයි දෙවෙනි ආකාරය සක්කාය දිට්ඨිය.
ඉතින් එය මේ ඡායාවක මේ වෘක්ෂයක ඡායා උපමාවකින් දේශනා කළා තියෙනවා. තුන්වෙනි ආකාරය ගත්තාම ආත්මය පුරාවටම රූපය දකිනවා. ඒ කියන්නේ පුෂ්පයක් අරගෙන පුෂ්පයේහි සුවඳක් තියෙනවා කියලා උදාහරණයක් පෙන්වන්න කළා තියෙනවා. එතකොට ඒ පුෂ්පය ගත්තාම කොතනද සුවඳ තියෙන්නේ කියලා හොයාගන්න බෑ. හැබැයි පුෂ්පයෙන් පිට නෙමෙයි සුවඳ තියෙන්නේ. පුෂ්පය තුලද කියලා කියන්නත් බෑ. පිටද කියලා කියන්නත් බැරි විදිහට පුෂ්පයත් එක්ක සර්වාකාරයෙන්ම සම්බන්ධ වෙලා සුවඳ තියෙනවා. පෙතිවලද පෙත්තේ කෙලවරද මැදද එහෙම කියන්න බෑ. ඉතින් ඒ විදිහට මේ ආත්මය පුරාවටම රූපය තියෙනවා. නැත්නම් ආත්මයේහි රූපය තියෙනවා කියලා තුන්වෙනි ආකාරය පෙන්눔 කරනවා. මේක තමයි මේ තුන්වෙනි ආකාරය රූපය පිළිබඳව උපාදාන කරගන්න. හතරවෙනි ආකාරය තියෙන්නේ රූපය තුල ආත්මය තියෙනවා කියලා වෙනම සිතවිල්ලක්. ඒ කියන්නේ මේ ඇඟ ඇතුලේ ආත්මය කියලා එකක් තියෙනවා. හරියට කරඬුවක් අරගෙන ඒ කරඬුව තුලට මණිකක් දාලා මේ තියෙන්නේ කරඬුව මේ තියෙන්නේ මණික මේ කරඬුව තුල මණික තියෙනවා. දැන් අපි සමහර වෙලාවට මේ චිත්‍ර ශිල්පීන් අඳින්නේ මේ ශරීරයක් ඇඳලා හෘද වස්තුව ළඟින් මේ සිත කියන එක නැත්නම් ආත්මය කියන එක පනවනවා. ඒ කියන්නේ මේ ශරීරය තියෙනවා ශරීරය තුල ආත්මයක් තියෙනවා. ඒ කියන්නේ රූපේහි ආත්මය තියෙනවා. කියන රූපස්මින් අත්තාන සමුපස්සති කියලා කියන්නේ ඔන්න ඔය කාරණාවට. මේ උදාහරණයේ තියෙන්නේ අයං මණි අයං කරණ්ඩකෝ මේ මණික මේ කරඬුව අඤ්ඤා මණි අඤ්ඤෝ කරණ්ඩකෝ මණික එකක් කරඬුව තව එකක් සෝඛෝ පනායං මණි ඉමස්මින් කරණ්ඩකේ ඒ මණික මේ කරඬුව තුල පිටලා තියෙන්නේ. එහෙම උදාහරණ තියෙනවා. දැන් අපි ලැබී තිබෙන කාලය අනුව මේ රූපය ගැන විතරයි සාකච්ඡා කරන්න පුළුවන් උනේ. මොකද මේ දීර්ඝ සාකච්ඡාවක් වේගයෙන් කරා කියලා අවබෝධ වෙන්නේ නැහැ. ඊටාම සියුම් සාකච්ඡාවක්. මේ හරියට අවබෝධ කරගත්තේ නැත්තම් කොහොමත් හිත මිත්‍යා දෘෂ්ටි වලට ටික ටික නැමෙනවා. මේ හරියටම අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ විදර්ශනා භාවනා කිරීම තුලින් පමණයි. සමත භාවනාවකිනුත් මේ අවබෝධ කරගන්න බෑ. ඒක තමයි ප්‍රථමයෙන්ම ඉදිරිපත් කරන උදාහරණයේ තේරුම මේ සමත භාවනාවෙන් සතරවෙනි ධානය ලැබපු ඍෂිවරයෙකුටත් ඇති වෙන මිත්‍යා දෘෂ්ටිය තමයි ඉස්සල්ලාම පෙන්눔 කරන්නේ. ඒ නිසා සමත භාවනාවේ තියෙන ආනිසංසය වෙන එකක්. මේ විදර්ශනා භාවනාවෙන් තමයි මේ සක්කාය දිට්ඨි ආදී මේ සංයෝජන නැති කරන්න පුළුවන් වෙන්නේ. මොකද දැන් වේදනාව සම්බන්ධයෙන් මේ සියුම් විඳීම් විඳලා ඒ පිළිබඳව මමත්වයක් ඇති කරගත්ත පුද්ගලයෝ ගැන හිතනවා නම් අපි හිතමු දැන් වේදනා ස්කන්ධය වැඩිපුරම බලපාන්නේ කලාකරුවන්ට සංගීතඥයන්ට ඒ වගේ. ඒ මොකද ඒ පුද්ගලයන්ට හිතන කාරණාවක් තමයි මේ විඳීම මට විතරයි විඳින්න පුළුවන්. මේ විඳීම මගේ. මමයි මේ වින්දනය ලබන්නේ. ඒ නිසා මේ වින්දනය මගේ කියලා. එහෙම නැත්නම් දුකටපත් වුණාමත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දුක මගේ. ඒක දුක්ඛ වේදනාව. මේ දුක කාටවත් තේරෙන්නේ නැහැ. එවැනි දේවල් කියන්නේ දුක උපාදාන කර ගැනීම. ඒ වගේම පින්වත්නි අපි සැපය සහ දුක කියන මේ දෙකම උපාදාන කරගන්න. අපට හම්බෙන හැමදේම උපාදාන කර ගැනීම පුරුදු වෙලා අපි තියෙන්නේ බොහෝ සෙයින්ම අපි කැමති උපාදාන වල. ඒ නිසා සසර කැමැත්තෙන්ම අපි දුක් විඳගෙන ඉස්සරහට යනවා. සංඥාව ස්කන්ධයක් හැටියට උපාදාන ස්කන්ධයක් හැටියට බොහෝ සෙයින් බලපාන්නේ කාටද? වැඩියෙන් ඉගෙන ගන්න අයට. එහෙ නැත්නම් වැඩියෙන් මතක තියෙන අයට. වැඩියෙන් දැනුම තියෙන අය. මේ වෙනස් හඳුනා ගැනීම වලට තමයි සංඥා කියලා කියන්නේ. යම් දෙයක්
හඳුනා ගැනීම පිළිබඳව භාවිතා කරන ලක්ෂණයට තමයි සංඥාව කියලා කියන්නේ. ඉතින් වෙනස් හඳුනා ගැනීම බොහෝ ප්‍රමාණයක් තියෙනවා කියලා කියන්නේ හොඳ දැනුමක් තියෙනවා කියන එකයි. එහෙම කෙනෙකුට ඉතින් අපි උපාධි දෙනවා. තනතුරු දෙනවා. ඉතින් ඒ වගේ එහෙම පුද්ගලයෙකුට හිතෙනවා මගේ මේ දැනුම කියලා මමත්වයක් ඇති වෙනවා දැනුම පිළිබඳව. ඉතින් සමහර කෙනෙකුට තව කෙනෙකුට වඩා විශාල මතකයක් තියෙනවා. දියුණු මතකයක් තියෙනවා. ඒ නිසා ඒ පුද්ගලයාට හිතෙනවා මට විතරයි මතක. ඒ වගේ තමන්ගේ මතකය පිළිබඳව සංඥාවල් පිළිබඳව උපාදානයක් ඇති වෙනවා. සංස්කාර කියලා කියන්නේ මොනවද? සංඛාර කියලා කියන්නේ පිම්පව් වලට. එහෙම නැත්නම් චේතනාවට ප්‍රධාන වශයෙන්. චේතනා චෛතසිකය මුල් කරගත්ත ඊතුරු චෛතසික 49ටම කියනවා සංඛාර කියලා. ඉතින් මෙවැනි චේතනාවක් තියෙන්නේ මට. මේ චේතනාව මගේ. මේ සිතුවිල්ල මගේ. කියන එක තමයි අපේ උපාදානය. මේ චේතනාව උසස්. මේ අරමුණු උසස් මගේ. මම බොහෝ මිනිසුන්ට වඩා උසස් විදියට වැඩ කරනවා. එහෙම නැත්නම් මගේ අදිෂ්ඨානය හොඳයි. මගේ වීරිය වැඩි. ඒ වගේ තමන්ගේ චේතනාවන් තමන් අල්ල ගන්නවා. තමන් කරපු පින් සහ පව් අල්ල ගන්නවා. මම මෙවැනි වීර ක්‍රියාවක් කළා. මම මෙවැනි පුණ්‍ය කර්මයක් කළා. මේ පුණ්‍ය කර්මය ලේසිය කෙනෙකුට කරන්න බෑ. මට විතරයි කරන්න පුළුවන්. ඒ වගේ තමන්ගේ ක්‍රියාවන් පින්පව් අල්ල ගන්නවා. තමන්ගේ චේතනාවල් අල්ල ගන්නවා. අන්න එහෙම උපාදාන කරගත්ත චේතනාවන්ට තමයි සංස්කාර උපාදාන ස්කන්ධය. නැත්නම් සංඛාර උපාදාන ස්කන්ධය කියලා පාලියෙන් කියන්නේ. විඥානය කියන්නේ සිතට. දැන් බොහෝ දෙනෙක් හිතනවා මේ විඥානය කියලා වෙනම දෙයක් තියෙනවා සිතට අමතරව කියලා. චිත්ත මනෝ විඥාන කියන පද තුනම සිතට යොදන බව ත්‍රිපිටකයේ හොඳින් පැහැදිලිව දේශනා කරලා තියෙනවා. බොහෝ දෙනෙක් සිත තමන් කියලා හිතනවා. තමන්ගේ ආත්මය කියලා හිතනවා. මෙන්න මේ විදිහට තමයි ප්‍රධාන වශයෙන් මේ උපාදාන ස්කන්ධ පහ සක්කාය දිට්ඨියට හේතු වෙන්නේ.